ආලෝකේ දැන් පුංචි දරුවා දැන් පළවෙනි ආපු සිත බලන්න දැන් පුංචි දරුවාගේ සිත හැදෙන හැටි බලන්න. දැන් පුංචි දරුවාගේ සිත හැදෙන හැටිනේ මෙතන සිතුවිල්ල හැදෙන හැටිනේ. පුංචි දරුවාට සිතුවිලි තිබුණේ නැහැනේ. සිතුවිලි හැදෙනවනේ දැන්. මෙතන වැදගත් වෙන්නේ මෙන්න මේ කෙලෙසේ කොහොමද හටගත්තේ. ඒතර හැඩතල එනකොට නම් එකතු වෙන එක. අපි ඒක පෙන්නවා. අම්මගේ හැඩතල එනකොට අම්මා කියනකොට මේ ශබ්ද වර්ණ සියල්ල එකතු වෙනවා. ඒකයි සමුප්පන්න වෙන්නේ. මේ පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ. එතකොට මේ හැඩතලයටම ශබ්දයත් එක්කමයි අපිට එකටමයි තියෙන්නේ කතාව. ඒකයි කවුරු හරි කෝල් එකක් දීලා අම්මා කිව්වම ඔබට රූපෙම වෙන්නේ. රූපම වෙනවා නාමේනකොට රූපේ එනවා. රූපේ එනකොට නාමේ එනවා. ඉස්සරහින් එන රූපේ එන්නේ මොකද්ද? ඔබට ඒ රූපෙට නාමයක් එනවා. ඉස්සරහට මල් පෝච්චය එනවා මල් පෝච්චය කියලා. ඔබ දකින්නේ අරමුණ සිත ඒ මොහොතේම නාමේ එනවා. ඔබ හැබැයි ඇසුරු කරන්නේ නාමයක්. මෙතන විශේෂය තියෙන්නේ ඒකයි. ඔබ ඇසුරු කරන්නේ ඒ ආකාර ලිංගී ಉದ್ದೇಶ කියන අන්නර නාමේ සිතුවිලි. දැන් මෙතන සිතුවිල්ල හැදෙන හැටි ඊටාම වැදගත් මේ කතාව. මේ අතිශයින් ගැඹුරුයි මේ කතාව. මෙතන ආත්මයක් පුජ්‍යලයක් එහෙම කතාවක් නෙමෙයි තියෙන්නේ. ඒක චිත්ත නියාමයේ තුල ඔබටම අවබෝධ වෙන්න ඕන කාරණයක්. ඊටාම ගැඹුරුයි ඒ කාරණේ. මේක ඊටාම නුවණින් දකින්න ඕනි තැනක්. මෙතන ක්‍රියාවලියක් පුංචි දරුවට තිබුණා මේ නාම එන්න කලිනුත්. පුංචි දරුවා දැඟලුවා, පුංචි දරුවා හුස්ම ගත්තා, පුංචි දරුවාගේ ඒ ශබ්ද තිබුණා, පුංචි දරුවට ක්‍රියාවලිය තිබුණා. පුංචි දරුවට ක්‍රියාවලියක් තිබුණා. ඒ ක්‍රියාවලිය අදටත් අපි ගාව තියෙනවා. ඔබ ඇවිදින්නේ හිතලා නෙමෙයි, ඔබ හුස්ම ගන්න හිතලා නෙමෙයි, අර පුංචි දරුවාගේ විදියටමයි. දැන් මෙතන ඒවට එකතු වෙනවා. ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස එකතු වෙනවා. අර ක්‍රියාවලි ටිකට එකතු වෙන්නේ. දැන් මෙතන තියෙන්නේ අර ගිනි බෝලයක් පත් වෙනවා වගේ අර ප්‍රසාදයක් ගිනි බෝලයක් වගේ. ඒ වගේ විශාල ප්‍රමාණයක් ඔබ හිතන්න දැන් ගිනි බෝලයක් කරකිනකොට ගිනි වලල්ලක් පේන කතාව තමයි උපමාව. සිතක් හට ගන්නවා. එහෙනම් මෙතන දැන් එක වර්ණයක් නෙමෙයි වර්ණ පහක් වගේ. තොරණේ අර ලයිට් දාලා තියෙනවා වගේ. ඒතකොට වර්ණවත් ඔබට ගිනි වලල්ලක් පේනවා. අර දේ දුන්නක් පායලා වගේ. මෙන්න මේ ප්‍රසාදේ. මෙතන ස්පාක් වීම. දැන් ආලෝකයට දිලිසෙන පුස්ටයක් ඇල්ලුවාම ස්පාක් වෙනවා. ඔබට තේරෙනවා දිලිසෙනවා. ආලෝකයක් නැත්තම් දිලිසෙන්නේ ඒකයි මෙතන හේතුඵල ධමයක් තියෙන්නේ. ඒ හේතු තිබ්බොත් මේ ඵලය. ආලෝකයක් නැතුව ඔබට පෙනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇස පනවන්න බෑ. ආයතනයක් පනවන්න බෑ. පෙනීම කියන එක ආලෝකයට අයිති. ආලෝකයක් තිබ්බොත් තමයි පේන්නේ. ඒ ආලෝකයේ වැටෙන හැඩතල එක ඒ අඩු වැඩියෙන් අණුව තමයි අපි හැඩතල හදාගන්නේ. ඒවට අපි නමක් දීලා තියෙනවා. මේ ශබ්ද එකතු වෙලා තියෙනවා. ඒක බාහිරින්. දැන් මේ එකතු වීම තුළ මෙතන ස්පාක් වීම තුළ මෙතන ෂොක් එකක් වගේ අර අපිට කියන්න සිද්ධ වෙන්නේ මෙතන සිද්ධ වෙන්නේ ඒ ෂණිකව සිද්ධ වෙන ඒ සංඥාව දැන් අපි හිතමු දැන් මෙතන ගිනි පුපුරක් යනවා. ඒක ආත්මයක් නෙමෙයි. දේ දුන්නක් යනවා. ඒක ආත්මයක් නෙමෙයි. අර හේතු තියෙන අර වැහි බිඳුව වගේ ඒ හේතු තියෙනකොට ආලෝකයේ වැටෙන හැඩතල අණු වර්ණ පේනවා. ඒක ආත්මයක් නෙමෙයි. අපි ආත්මයක් පනවන්නේ. දැන් මේ විදිහට දැන් ඔය උදෑසන හිරු එළිය වැටෙනකොට සූර්යකාන්ත මල හැරෙන්නේ ආත්මයක් පනවන්නේ. උදෑසන හිරු එළිය වැටෙනකොට ගස්වල මල් පිපෙන්නේ අපි ආත්මයක් පනවන්නේ. මේ ක්‍රියාවලියක් පේනවා. දැන් හුළඟ හමනකොට ගස්වල අතු හෙලෙන්නේ හිතලා කරන එකක් නෙමෙයි. පුජ්‍යලයක එහෙම කවුරුත් කරනව නෙමෙයි ආත්මයක් පනවන්නේ. දැන් මේ ස්වභාවික ක්‍රියාවලීන් දිහා හොඳට නිරීක්ෂණය කරලා බලන්න. එතකොට ඔබට පේයි දැන් මේ වගේම මේ ආලෝකය ඇති වෙන නැති වෙන ඒවා ශබ්ද ඇති වෙන නැති වෙන ඒවා සබදාම සිද්ධ වෙනවා. සබදාමේ අනන්තවත් ශබ්ද තියෙනවා අනන්තවත් ආලෝක තියෙනවා. දැන් මේ වගේ දේවල් ඇති වෙනව නැති වෙනව.
විවිධාකාර වූ හැඩතල, ශබ්ද හැඩතල, වර්ණ හැඩතල සබහාදාව අපිට දකින්න ලැබෙනවා. අපි වලට ආත්මපනවන්නේ. මෙවැනිම සිද්ධියක් මේ ඔබගේ මේ ප්‍රසාද තුල ස්පාක් වෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒකට වර්ණ, ගන්ධ, රස මේ සියල්ලකෙම සිද්ධ වෙනවා. ඒක ගිනි බෝලයක් වගේ ස්පාක් එකක් දැනුත් සිද්ධ වෙනවා. දැනුත් ඔබට හැඩතලයක් එනකොට අර මුලින් දාපු සද්ද ටික එනවා. දැන් මුලින් අර අම්මගේ හැඩතල එනකොට අම්මා කිව්වා ඔබ ඊට පස්සේ ඔබගේම විසිල් එකේ අර එළිය විදුලි කරනකොට මේ ජනෙල් හෙලෙනවා වගේ ප්‍රතිකම්පන ඔබගේම ස්වරාලය තුලින් අර වායු පිටනකොට අර ශබ්දෙම ඔබ දෙනවා අම්මා කියලා. අම්මා කියලා හැදෙනවා. ඒක අම්මා කියන සිතුවිල්ල. දැන් ඊට පස්සේ අනිත්‍ය මේ අයියා මේ අක්කා මේ නැන්ද මේ රතු පාට මේ කහ පාට බලන්න මොන්ඩිසෝරියන් ළමයට කොච්චර කියලා දෙනවද? පුතේ මේ රතු පාට පුතේ මේ නිල් පාට රෙඩ් බ්ලූ ග්‍රීන් ඒ විතරක් නෙමෙයි මේ හඳ මේ ඉර අයි පුංචි ළමයි ඉර ඉල්ලන්නේ අයි පුංචි ළමයි හඳ ඉල්ලන්නේ මේවා ගැන එහෙම අපි කියන මොකුත් දන්නේ නැහැ කියලා අපි කියන්නේ අපි දාපු දත්ත දන්නේ නැහැ කියලා. ඇත්තටම අපි දාගත්ත සම්මුති ටික තමයි මේ අපි දෙන්නේ. බාහිරින් මේ සද්ද එකතු කරලා දෙනවා. ඇත්තටම මේ තියෙන සද්ද නෙමෙයි අපි හදලා දෙනවා. ඒකයි අවිද්‍යාව පත්‍ය සංකර. මෙන්න මේ නොදන්නකම අවිද්‍යාව. මේ ශබ්ද එකතු වෙලා විශාල ප්‍රමාණයක් මේ සංඥා එකක් දෙකක් නෙමෙයි. කෝටි ප්‍රකෝටි ගාණක්. ඒකයි මේ චිත්ත වීතිවල එහෙම පේනන්නේ චිත්තක්ෂණවල ඔබට දකින්න ලැබේ. විශාල ෂණ ගාණක් පෙන්නනවා. චිත්තක්ෂණ 17ක් එක සිතක් හොදන මේකයි මේ අපි කිව්වේ අභිධර්මයේ කොටස් ටික මේක ගලප ගන්න එක්තරා දැනකදී ඕන වෙනවා කියලා. ඒවත් අවශ්‍යයි. මේ සම්පූර්ණයෙන්ම මේ ත්‍රිපිටකයේ තියෙන එකක්වත් අපිට අත්හරින්න බෑ. මොකද මේ ටිකත් ඇත්තටම මේ ටිකක් තිබිලත් අපිට තාම ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. 84000 ධර්මස්කන්ධයක් තිබිලා ඒකේ තියෙන කෑලි කෑලි ලිහලා එක එක ඒවා කරන්න ගිහිලා අන්තිමටම ඒකත් වුන්ට හම්බෙලා නැහැ නිවන. මේකෙන් බොහොම අර මහා මුහුදේ බුදුන් වහන්සේම කියනවා මහණෙනි අස්ව ලෝමක් සියක් කඩකට විදීද දුනුවායෙක් පැලෙන ඒකත් විශ්වාස කළ හැකි මහණෙනි මේ අවබෝධ කිරීම ඊටත් අසීරුයි කිය. බුදුන් වහන්සේ පෙන්නනවා ඉදිකට්ටක් මහා මුහුදේ වැටුණා නම් හොයනවාට ඊටත් වැඩි අසීරුයි කියනවා මේ ධර්මය අවබෝධ කරගන්න. 84000 ධර්මස්කන්ධයක් තිබිලා ඒව අඩු කරන එක නෙමෙයි වෙන්න ඕනේ. ඒ තුලින් ධර්මය හොයාගන්න එක. අපි පුදුම විදිහේ බොළඳ අඥාන මෝඩ අතරම් පිරිසක් මේ අපිට මේ මෝඩ මනසට අපේ මේ බොළඳ මනසට තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි මේ අන්ධ වෙලා මෝඩ විදිහට මේ හැසිරෙන්නේ. අරක එපා මේක එපා කියලා මුකුත් එපා කියන්න බෑ අපිට. තියෙන දෙයින් මොනවාද හරි චූටි හරි ඉඟියක් නිවනට තියෙනවා. ඒක අපිට ගලප ගන්න බැරි කමයි තියෙන්නේ. අපිට වැදගත් වෙන්නේ නිවන් මඟ. අපිට වැදගත් වෙන්නේ මේ බොරුවට මායාවට රැවටිලා යන එකක් නෙමෙයි. ලෝකේ තියෙන පරම සත්‍ය කුමක්ද කියන එක. අපි ඇත්ත දැනගන්න ඕනේ. අපි අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ මැරෙන එක නෙමෙයි. අපි ඒක නෙමෙයි අපි බලන්නේ මේ ලෝකේ සත්‍ය කොහොම. බුදුන් වහන්සේ සත්‍ය ගවේෂි. බුදුන් වහන්සේ සත්‍ය ඥානෙ බුදුන් වහන්සේ දේශනා කරනවා. බුද්ධ දර්ශනය තුල මේ මහා සත්‍යය තියෙන්නේ. ඒ සත්‍ය ඔබට අවබෝධ නැති නිසායි ඔබ එහෙම හිස් බොළඳ වචන කතා කරන්නේ. අතර මෙතන පුජ්‍යලයක් නැහැ. ආත්මිකුත් නැහැ. නේතා මම නේසෝ හමස්මි නමේසෝ වත්තා තමයි. මෙතන සිද්ධි ටිකක් තියෙනවා. එතන සත්‍ය දකින්න ඕනි. එතන දැන් මේ ඔබට එන සිත ඔබ නුවණින් දකින්න ඕනි. හොඳට ලියා ගන්න ඕනි. මේ සිත එනකොටම ඔබ සත්‍ය දකින්න ඕනි. ඔබට පොතක් පේනකොට මේ පොතක් පේනවා කියන තැනම සිත ඔබ සත්‍ය දකින්න ඕනි. බාහිර පොත කියලා දෙයක් නැහැ. මේ සිතුවිල්ලක් තියෙන්නේ. පොත කියන්නේ සිතුවිල්ල. ඒ අනුව මට අගයක් දැනෙන්නේ. දැන් 5000 කොලයක් බාහිර තියෙනවා. බාහිර 5000 කොල නැහැ. ඔබේ සිතේ තියෙනවා. ඒකයි පොඩි ළමෙක් හරි. ඒකයි මැණික් ගලක්වත් පොඩි ළමයෙකුට හම්බ වෙන්නේ නැහැ. 5000 කොලයක් පොඩි ළමයෙකුට හම්බ වෙන්නේ නැහැ. ඔබ සිතින් දාගත්ත සම්මුති ප්‍රඥප්තිය ඔබ ඇසුරු කරන්නේ මේ 5000 මැණික් රත්තරන් ඔක්කොම ඔබේ සිතේ තියෙන. අපි ඒවත් එක්ක ජීවත් වෙනවා. අපි ඒවත් එක්ක විඳවනවා. අපි ඒවෙන් තමයි දුක් විඳින්නේ. ඒක තමයි කෙලෙස්. ඒකයි ඇලෙන ගැටෙන සිතේ අපි මේ අල්ලගෙන තියෙන බාහිරයම දේවල් නැහැ.
දැන් මේක ඇත්ත දැක්කම සම්මුති ප්‍රඥාප්තිය අපිම හදාගත්ත. නමුත් අපි කියලා මේකේ පුජ්‍යලයක ආත්මයක් ඒකත් නැහැ. මෙතන සබහාදහමක්. මේ සබහාදහම තුළ මෙතන ශබ්ද රූප එකතු වෙන එක. අපි ඒක නුවණින් දකින්න ඕනි. ඒක ප්‍රකෝටි ගානක් එහෙම මේ මොහොතේ මේ ක්ෂණයේ සිත දකින්න ඕන. මේ ඇති වෙනවා. මේ නැති වෙනවා. මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. අපි ඒකේ සත්‍ය දකින්න ඕනි. අපි දකින්න ඕනි මේ සිත හැදුනේ හැටි දකින්න ඕනි. හැබැයි මෙතනදී අපිට වැදගත් වෙන්නේ මේ සංඥාව. මේ සංඥා බුදුන් වහන්සේ දේශනා සංඥා අවුලක් සංඥා ගණ්ඩ සංඥා රෝගෝ සංඥා බුදුන් වහන්සේ දේශනා කරනවා 11 ආකාර. මේ අපිට මේ වචන නෙමෙයි. අපිට දැන් දැනෙන්න ඕනි මේ මොහොතේ අපිට පෙර සංඥා තමයි මේ දැන් පොත කියන සිත හදන්නේ. දැන් මේ මොහොතේ හැඩතලයක් වෙනවා. ඒ හැඩතල අරමුණක් වෙනවා. අපි කියන පොතක්. ඒ පොත කියනකොටම ඇවිල්ලා තියෙන හැඩතලයක්. අපි සිතින් හදාගෙන පොත කියලා ඒ සම්මුතිය බාහිර තියෙන්නේ කියලා අපි ඒක තමයි උපාදාන කරගන්නවා කියන්නේ. හැබැයි උපාදාන කරගන්න කෙනෙක් නැහැ. ඒකම පමණයි මම කියන්නේ. මම කියලා වෙනම කෙනෙක් නැහැ. දැන් පොත තියෙනවා කියන බවමයි මම. ඒ ස්පාක් එක විතරයි. ඒ කියන්නේ ඒ සංඥාවමයි මම කියන්නේ ස්කන්ධෙටමයි. ඒ උපාදාන ස්කන්ධෙටමයි අපි මේ පැත්තේ ආත්මයක් පනවගෙන තියෙන්නේ. පේන බවටමයි අපි මටයි පේන්නේ කියන එක තමයි මේ දෘෂ්ටිය. මේ දෘෂ්ටිය තමයි දැන් ප්‍රකට වෙලා තියෙන්නේ. මේ මට පේන්නේ, මට ඇහෙන්නේ, මට දැනෙන්නේ. ඔබ හිතන්න දැන් ඔබ එළියේ වටයක් බලන්න ඔබගේ මූණ පොඩ්ඩක් හරවලා. ඒතර ඔබට පේනවා ගොඩාක් දේවල් ඒ ඔක්කොම ඔබට සිත විදියට අරමුණු වෙනවා විඥාණයට දැනෙනවා. ඒතකොට ඒ ඔක්කොම පේන්නේ කාටද? අන්න ඔබ කියයි මට කියයි. ඒකයි පුංචි දරුවා මේ අම්මා අර අයියා අර අක්කා මේ නංගි මේ අක්කා එහෙම කියලා අන්තිමව කියන කණ්ණාඩි මුණ බලලා මේ මම එහෙනම් මේ මගේ රූපේ. අපි ඒකත් සංඥාවකින් පනවගෙන අම්මා කියලා පනවගෙන අක්කා අයියා ඔක්කොම අපි පනවගෙන මේ ඉර මේ හඳ මේ පෘථුවිය මේ කොළ පාට මේ රතු පාට මේවා කන්න පුළුවන් මේවා කන්න බෑ මේවා මේමයි මේවා ගඳයි මේවා සුවඳයි ඔක්කොම අපි පනවගෙන සංඥා ගොඩක්. ඒ විතරක් නෙමෙයි මේ කතාව තවත් අපි පනව ගන්න ඒවා බලන්න අපිට තියෙනවා පුරුදු. අද අපි පුරුදු අපිට උපතින් ආවේ නෑ. මේ පුංචි දරුවා පුරුදු වෙලා ඇවිල්ලා දත් මැද්ද නෙමෙයි. ඔබ දත් මදින්නේ පුරුද්දට. ඔබ ඇවිදින්නේ පුරුද්දට. ඔබ හුස්ම ගන්න ඔබ ගන්නව නෙමෙයි ඒක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඔබ ඇවිදිනව නෙමෙයි ඇත්තටම ඒක සිද්ධ වෙනවා. සිද්ධි ගොඩක්. ඔබට තියෙන තනිකරම පුරුදු ගොඩක්. දැන් ඔබ ඇවිදින්නේ පුරුද්දට. ඔබ දත්ම දින්නේ පුරුද්දට. ඔබ කන්නේ ඔබ කෙනාගේ පුරුදු ගොඩක් තියෙනවා. පුරුදු වුණ දැන් මේ පුරුදු වෙන්නේ සංඥා වලින්මයි. දකින්නෝ අරක මොකෙන් හරි මෙහෙම දෙයක්. එතකොට ඒ විදිහට ඔබත් කරනවා. අර තොප්පිය වලින් දැන් කතාවේ අර තොප්පිය විසික් කරාම වඳුර ටික තොප්පිය විසික් කරන මෙන්න මේ වගේ සංඥා අනිත් සංඥාව මේ සංඥාව බවට පත් වෙනවා. ඔබට දකින්නේ මොකද්ද? ඔබ ඒක ඒ සංඥාව ඔබට තියෙන නිසා ඔබ ඒකම කරනවා. ඊට පස්සේ ඔබට ඒක පුරුද්දක් වෙනවා. පුරුද්දට ඔබ කරනවා. අපි හැම එකක්ම අපිට ක්‍රියාස් ගොඩක් තියෙනවා. ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව ඇත්තටම අපිට ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ ක්‍රියාවට හිමිකාරයක් නැහැ. දැන් අපි පුජ්‍යල භාවයේ පනවගෙන තියෙන අපේ පුරුදු ගොඩකටයි මේ සංඥා ගොඩටයි. සංඥාම තමයි පුරුදු ගොඩ. ඒ ඔක්කොම එකතු වෙලා අපි ආත්මයක් පනවගෙන තියෙනවා. මේ පේන්නේ මට, මේ ඇහෙන්නේ මට, මේ ඇවිදින්නේ මම, මේ කන්නේ මම, මේ මගේ හැටි, මේ මං කන හැටි, මේ මං දත් මදින හැටි, මේ මගේ අත, මේ මගේ මූණ, මේ මගේ ඔක්කොම අපි සංඥා වලින්මයි පනවගෙන තියෙන්නේ. බලන්න මේ මායාව කැරකෙන හැටි. මේක කැරකෙනවා. අර ගිනි වලල්ල අර ගිනි බෝලේ කැරකෙනවා වගේ මේක කැරකෙනවා. මේ එකකින් ඉවර වෙන්නේ නැහැ. සංඥා අபிසංකරණයක් බුදුන් වහන්සේ පෙන්වන්නේ. සංඥා රූපත්තය සංකතං අபிසංකරෝති වේදනා වේදනත්තය සංකතං අபிසංකරෝති සංඥා තය සංකතං අபிසංකරෝති සංකාර සංකාරතය අபிසංකරණයකට යනවා. ඒ නිසා තමයි අපිට මේකේ තුල ඇලෙනවා ගැටෙනවා ඒකට ඔබගේ පුරුද්ද තුල තමයි කැමැත්තක් එන්නේ. ඒ පුරුද්දටයි එන්නේ. දැන් මේක මගේ පුරුද්දක් නෙමෙයි. මම මේකට අකමැති.
මේක මට පුරුදුයි. මේකට මං කැමති. අන්න කැමැත්ත අකමැත්ත එනවා. අන්න ඇලෙනවා ගැටෙනවා. ලෝභය ද්වේෂය එනවා. අන්න ඒ තුල ඔබට සිතුවිලි දැන්. දැන් මේ තුල ඔබගේ ඇලෙන ගැටෙන සිතේ දැන් මේ කැමති දේ වැඩියෙන් හොයනවා. අනිත් දේ එපා කියනවා. දැන් මේ මෙතන ගැටීමකුත් එනවා. මේ අபிසංකරණයෙන් මේක සිද්ධ වෙන්නේ. ඒකයි පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනෙඤ්ඤාபிසංකාර. දැන් ඔබට කෙලෙස් පත හැදෙනවා. ඔබට මුලින් ආවේ වචී සංකාරා. ඔබ මේ කතා දැන් මේ ශබ්ද වලින් ආවේ ශබ්ද වලටත් ඔබට එනවා කැමැත්ත කැමැත්ත. ඊට පස්සේ කාය සංකාරා. දැන් මේ පුරුදු වලටත් ඔබට එනවා දැන් කැමැත්ත කැමැත්ත. ඊට පස්සේ මනෝ සංකාර. දැන් මේ කැරකෙන දැන් මේ තුල දැන් චිත්ත ස්වභාවයක් ගොඩ නැගෙනවා. චිත්ත නියාමයේ ක්‍රියාත්මක වෙනවා. ඒ තුලත් ඔබට නැවත නැවත පටව ගන්නවා. අර සංඥා මේ සංඥා මාරු වෙනවා. මේ සංඥාම මාරු වෙන්නේ. ඔබට පෙර සංඥාම තමයි හීනෙන් පේන්නේ. දැනුත් මේ පොත කියන්නේ පෙර සංඥාව. ඔබ මේ සංඥාවම තමයි මේ හැමතැනම කැරක් කැරක සංඥා ගොඩක ඉන්නේ. මේ සංඥා සුකුමත්වයක් තමයි බුදුන් වහන්සේ නිවන අරමුණු කරන්නේ. මේ සංඥා නිරෝධයකට යන්නේ. භව නිරෝධයක් කියන්නේ ඒකමයි. ඔබ බලන්න හොඳට පොට්ටපාද සූත්‍රය තුල පෙන්නන්නේ සික්ඛා එක උප්පද්දති සික්ඛා එක නිරුද්ධති. එක සංඥාවක් ඉපදිලා එක සංඥාවක් නිරෝධ වෙනවා. සංඥා එක උප්පද්ද සංඥා එක නිරුද්ධ. මේ පොට්ටපාදට විවේකද ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව කියලා සංඥාවෙන් මේ පටන් ගන්න. අන්තිමට බුදුන් වහන්සේ පෙන්නන සමාධි ප්‍රීසුක සුකුම සත්‍ය සංඥා ඒ සංඥාවක් පෙන්නන්නේ. සංඥා අபிසංකරණයකට යනවා කියලා බුදුන් වහන්සේ පෙන්නන සංඥා වේදේති නිරෝධ සමාපත්තිය බල බුදුන් වහන්සේ අරහත් සමාධිය මේ අවසානයේදී මේ සියල්ල අවබෝධ වුණු තැන මේ සංඥා වේදේති නිරෝධයකට යනවා. නිරෝධ සමාපත්තියක් පෙන්නනවා. මේ කතාව අතිශයින් ගැඹුරුයි. අතිශයින් ගැඹුරුයි. ඔබට නොතේරෙනවා වෙන්නත් පුළුවන්. තේරුණා වෙන්නත් පුළුවන්. හැබැයි අපිට පැහැදිලි කරන්න තියෙන පතේ තව ගොඩාක් ඇතුළට මේක විහිදිලා යන විදිහට අපිට පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ සංඥාව ඇත්තටම ඔබ භාවනාවට යොමු වෙනවා නම් ඔබ මේ හිත විසිරෙනකොට ඔබට මේ සංඥා දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හිත විසිරෙන ඔබගේ හිතට එක එක දේවල් එනවා. හිත එක තැනක තියෙන්නේ නැහැ. ඔබට අතීතේ සංඥා එනවා, අනාගත සංඥා එනවා. ඒක නිසා ඔබට හිත විසිරෙනවා. ඒ විසිරීම තමයි විතක්ක ਵਿਚාරයමයි. ඔබට මේ සිතේ සංඥාව ලිහලා බලන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවෙන් ඔබ යම්කිසි ක්‍රියාදාමයක නියැලුනොත් ඔබට මේ සංඥාව දකින්න හැකියාවක් තියෙන මේ සත්‍ය පේන්න ගන්නවා. ඔබ විවේකයක් අවශ්‍යයි. ඔබ මේ ධර්ම මාර්ගය තුළ කටයුතු කරනකොට ප්‍රායෝගිකව පුහුණු වෙනකොට මුලින් අපි මේ දේශනා කළා වගේ ඔබ මේ පරයය දැනගන්න ඕනේ මේ මොකද්ද මේ වෙන්නේ කියන එක. මේක ප්‍රායෝගික පැත්තෙන් දකින්න ඕනේ. හැබැයි ඒ විතරක් මදි. ඔබ ඔබේ සිත තුළින් දැන් දකින්න ඕනි. දැන් ඔබේ න අරමුණේ සත්‍ය දකින්නවා කියලා අපි කිව්වා. අපි කිව්වා මේ සිතට එනකොට මේ අරමුණ බාහිර නෙමෙයි මගේ හිතමයි කියලා දකින්නවා කියලා. එතකොට ඔබේ සිත ඒ දකින්නේ පෙර සංඥාවක්. පොත කියන්නේ. ඊගාවට බිත්තිය දකින හිතත් පෙර සංඥාවක්. එතකොට මේ සංඥා කොහොමද එන්නේ? ඒක ඔබට දකින්න පුළුවන්. ඔබ මොහතකට ඔබගේ යම්කිසි සමතේ වඩලා තියෙනවා නම් ඔබට මේක පහසුයි. සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි කොහොමත් මේ නිවන් මඟ යන්නේ. ඔබ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන යම් සීලයක පිහිටලා අපි මේ මාර්ගය පෙන්වන්නේ සීල විසුද්ධිය ඇති කරගෙන චිත්ත විසුද්ධියට එන්න ඕනේ. ඒ පාරයි පෙන්වන්නේ. මේ සිත දකින්න එකයි චිත්ත විසුද්ධිය තුළ තියෙන්නේ. නමුත් ඒක ඔබට වෙන්නේ නැහැ ඔබේ සිත විසිරෙන නිසා. ඒ නිසායි සමතේ වැදගත්කම තියෙන්නේ. ඔබ සමතයත් අවශ්‍යයි. ඔබට සිත විවේකයේ අවශ්‍යයි. කාය විවේකයේ චිත්ත විවේකයට බලපාන. චිත්ත විවේකයේ අවශ්‍යයි. සිතට සිතුවිලි ඝනත්වයේ වැඩි නම් සිත දකින්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබේ සිතේ සත්‍ය දකින්න මගයි නිවන් මඟ කියන්නේ. ඔබ යන්නේ දුකෙන් මිදෙන මඟ. දුක තියෙන ඔබේ සිත තුලමයි. ඔබ මේ මොහොතේ පොත දකින්නවා කියන්නේ ඔබ දකින්නවා චතුරාර්ය සත්‍ය. ඔබ දකින්නවා දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ එක සිතකයි මේ සේරම තියෙන්නේ.
ඔබ මේ පොත දකින හිතේ ඔන්න බලන්න චතුරාර්ය සත්‍ය. මහෝපදේශ 4 පොත බලන සිතේ ක්ෂණික සිතේ තියෙන්නේ. ඔය පොත දකින්නකොට පොත බාහිර තියෙනවා කියපු ගමන්ම සමුදයයි. දෙයක් හටගත්තා. එහෙම වුණොත් සැප දුක් එනවා. තණ්හාව උපදිනවා. පොතට ආසාව ඇලෙන ගැටෙන එක එනවා. පොත ඇත්ත වුණොත් මේ බාහිරට ගියොත් මේ පුතග්ජන මනුස්සයා අනුසෝතයේ තුල සසර යන කෙනා, මිත්‍යා දෘෂ්ටික කෙනා, අවිද්‍යාව තුල ඉන්න කෙනා. ඒ කෙනාට බාහිර පොතක් තියෙනවා. ඒ කෙනාට පොත කියන ඒ හැඩතල එනකොට පොත මතක් වෙනවා. දැන් මේ පොත කියලා කියනවා. ඔව් බාහිර පොතක් පරිහරණය කරනවා. අන්න ඒ කෙනා පොත කියන මේ සිතේම ඒ කෙනාට බාහිර පොත හමු වෙනකොටම හමු වෙලා තියෙන සමුදේ පොත ඇලෙනවා ගැටෙනවා එක්ක හොඳ පොතක් එක්ක නරක පොතක්. ඒක නිසා එතන ඇලෙන ගැටෙන තණ්හාව තියෙනවා. සමුදයයි. අන්න සමුදේ සත්‍ය. ඒ නිසාම දුක්ඛ සත්‍ය දුකයි හටගෙන තියෙන්නේ. ඒ පොත කැඩුනොත් හරි බිඳුනොත් හරි දුකයි එන්නේ. ඒ පොත නිසා ඒ විඳින සැප හරි දුක හරි දුක දුක්ඛං සුඛ දුක්ඛං එනවා. අන්න දුක්ඛ සත්‍ය පොත තිබුණොත් තමයි දුක්ඛ සත්‍ය එන්නේ. හැබැයි ඒ පොතක් නැති බව බාහිර දැක්කොත් අන්න මාර්ගයේ යන කෙනා අනුසෝතේ නෙමෙයි පටිසෝතේ මේ ධර්මයේ දන්න කෙනා බුද්ධ දර්ශනය අවබෝධ කරගත්ත කෙනා. ඒ කෙනා දකින්න බාහිර පොත් කියලා දෙයක් නැහැ. දර්ශනයේ දකින්න සත්‍ය ඥානෙ. බුදුන් වහන්සේ දේශනා කරපු දර්ශනයේ දකින්නවා. බාහිර පොත් නැහැ. අධ්‍යත බහිද්දා අන්ත දෙක දකින්නවා. මේ සිතේ හටගන්නේ. අන්න ඒ කෙනා බාහිරෙන් මිදෙනවා. ඒ කෙනා අරමුණ එනකොටම සත්‍ය දකින්නවා. යථාභූත ඥානෙන් දකින්නවා. විදුසුන් නුවණින්. බාහිර පොත් කියලා දෙයක් නැහැ. අනේ කෙනාට බාහිර පොත් හම්බ වෙන්නේ නැහැ. අන නිරෝධයට යනවා. අන නිරෝධ සත්‍ය. යට සැප දුක් එන්නේ නැහැ බාහිරෙන්. අරමුණේ නිමිත්තෙන් අන අනිමිත්ත සමාධියට එනවා. අනේ ඒ කෙනාට බාහිර පොත අර ඒ දැකීමමයි සත්‍ය පෙන්වීමමයි බුද්ධ දර්ශනේ පෙන්වීමමයි සත්‍ය ඥානෙ පෙන්වීමමයි බුද්ධ දර්ශනේ තියෙන අජ්‍යත බහිද්ද අන්ත දෙක දැකීමමයි මිදීම මාර්ගය වන්නේ අන්න මාර්ග සත්‍ය. අන්න සමුදය සත්‍ය, දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය එක්ෂණික සිතේ දකින්නේ. එක්ෂණික සිතක චතුරාර්ය සත්‍ය දැකලා ඒ සිත එතනින් මිදෙනවා. අන්න උපාදානස්කන්ධයේ උදේවැය දකින්න සීලේ උපාදානස්කන්ධය කියන්නේ උපාදානස්කන්ධයම තමයි මම කියලා හැදෙන්නේ. පොතමයි මම වෙනයි පොත වෙනයි කියලා නෑ. උපාදානය වෙනයි මම වෙනයි කියලාත් නෑ. උපාදානෙමයි කෙනා. උපාදානස්කන්ධෙමයි කෙනා. එතනමයි පොතමයි කෙනා. මෙතන වෙන කෙනෙක් නෑ. කෙනෙක් ඇත්තටම නෑ. දැකීමක් පමණයි. ඒකයි දුටු කෙනෙක් නෑ. දුටු බවක් නෑ. දුටු කෙනෙක් නෑ. දුටු දෙයක් නෑ. දුටු බවක් පමණයි. දිත්තේ මත්තන් කියලා කියන්නේ. දැකීමක් පමණයි. මේ සත්‍ය දකින්න කෙනායි. අනුසෝතේන මේ පටිසෝතේ විද්‍යාව මේ සත්‍ය ඥානය ඇති කෙනා, යථාභූත ඥානය ඇති කෙනා, යෝනිසෝ මනසිකාරයෙන් ශණේම දකින්නවා. අන්න ඒ කෙනාටයි බාහිර පොතේ මිදෙන ඒ කෙනයි සබ්බේ සංඛාරා මේ පොත දැකීමම මේ තමයි සංඛාරා. සිතුවිල්ලමයි පොත කියන සංඛාරය සිතුවිල්ල අනිච්චා සබ්බේ සංඛාරා අනිච්චා යදා මේක යථා ස්වභාවයේ දැකීම යථාභූත ඥාණයෙන් දැකීමමයි සබ්බේ සංඛාරා අනිත්‍ය යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාව කියන්නේ මේ දැකීමයි සත්‍ය දැකීමයි අති නිබ්බාති දුක්ඛේ එයයි දුකෙන් මිදෙන මග එස මග්ග විසුද්ධිය එකම මග එයයි විසුද්ධියට සත්‍ය දකින්න එක විසුද්ධියටපත් වෙන එක. ඉතින් මේක මහා නුවණින් දකින්න ඕනි මේ කාරණාව. හැබැයි මෙන්න මේක දකින්නකොට ඔබට දැන් මේ සිත විසිරෙනකොට පේන්නේ. එතකොට ඔබේ සිත ඔබ නිහඬ කරන්න ඕනි. සති කමඨහනක් වඩන කෙනෙකුට පහසුයි. එහෙම නැතත් ඔබටත් පහසු ඕනම කෙනෙකුට මේ ධර්මයේ අවබෝධ කරලා දෙන්න ඕනි කමක් තියෙනවා. පෙන්වන්න ඕනි කමක් තියෙනවා. මේකට ඉගෙන ගත්තද නැද්ද වයසද